ආයුබෝවන් දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය සම්බන්ධව. එතකොට ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ක්‍රීට් භාවිතා කරයි කියන මාතෘකාව වැඩ තමයි අපි අද කතා කරන්නේ. එතකොට අපි ගත්තොත් කොන්ක්‍රීට් එක මූලික සංරචක වෙන්නේ බැඳුම් ද්‍රව්‍යයක් විදිහට සිමෙන්ති අපි භාවිතා වෙනවා. ඒ වගේම රළු ගල් භාවිතා වෙනවා. සියුම් සමාහාරක විදිහට වැලි භාවිතා වෙනවා. එතකොට අපි කොන්ක්‍රීට් එකක් කියලා අර්ථ දක්වන්නේ සිමෙන්ති එහෙම නැත්නම් බැඳුම් ද්‍රව්‍යයක් සමග රළු සමාහාරක සියුම් සමාහාරක සහ ජලය නිශ්චිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සාධන මිශ්‍රණය අපි හඳුන්වනවා කොන්ක්‍රීට් එකක් කියලා. එතකොට මේ කොන්ක්‍රීටය සකස් කිරීමේ අපි විශේෂ වාසිය වෙන්නේ මේ කොන්ක්‍රීටය සකස් කිරීම අපිට ඇත්තටම ආර්ථික අතින් ගොඩක් වාසිදායක වෙනවා. එතකොට කොන්ක්‍රීට් එකක් ගත්තාම කොන්ක්‍රීට් එකේ ඉහළ ශක්තියක් තියෙනවා. ඒ වගේම ඉහළ සම්පීඩන ශක්තියක් තියෙනවා. ඒ වගේම ගින්නට වරුද්ද දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට හැකියාව ලැබෙනවා කොන්ක්‍රීට් එකක් භාවිතා කරලා ජලරෝධී අංග ජල ටැංකියක් ඒ වගේ නිර්මාණ අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ මූලික වශයෙන්ම කොන්ක්‍රීට් එකක් සකස් කර ගැනීමේ පියවර මොනවද කියන කාරණය සම්බන්ධව. ඒතර කොන්ක්‍රීට් එකක් සකස් කිරීමේ පියවරත් එක්කම අපි කොන්ක්‍රීට් එක සකස් කරන්න ඉස්සෙල්ලා අපි දැනන් ඉන්න ඕනේ කොන්ක්‍රීට් සකස් කිරීමේ මිශ්‍රණ අනුපාතයන් මොනවද කියලා. ඒතර කොන්ක්‍රීට් එකක් සකස් කිරීමේ මිශ්‍රණ අනුපාත විදිහට අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම කොන්ක්‍රීට් අපි මිශ්‍ර කිරීම ආකාර දෙකකට අපිට කරන්න පුළුවන්. එක් ආකාරයක් තමයි අපි සාමාන්‍ය එදිනෙදා කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේදී අපි කරන්නේ කොන්ක්‍රීටයට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික අපි යම්කිසි වාජනයකින් මැනලා පරිමාවක් විදිහට තමයි අපි මිනුම් කරන්නේ. අපි ඒක හඳුන්වනවා පරිමාමිතිකව මිනුම් කරනවා කියලා. කොන්ක්‍රීටයට අවශ්‍ය ද්‍රව්‍ය අපි පරිමාමිතිකව මිශ්‍ර කරලා අපි කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කරනවා. ගොඩක් වෙලාවට එදිනෙදා ගොඩනැගිලි වල අපි නිවාසවල කොන්ක්‍රීට් හදද්දී අපි මේ ක්‍රමය තමයි බහුලව භාවිතා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම විශේෂිත ඉදිකිරීම වලදී විශේෂයෙන්ම ගත්තොත් එහෙම අධිභාර දරන පාලම් බෝක්කු ඒ වගේම අධිභාර දරන බීම්ස් කොලම්ස් තියෙන ගොඩනැගිලි හදද්දී අපි ඒ සඳහා ගොඩක් වෙලාවට මේ සමාහාරක මිශ්‍ර කරන්නේ අපි බරාණු. එතකොට බරාණුව මිශ්‍ර කරන මිශ්‍රණ වලදී අපි කරන්නේ අපි එකතු කරන සිමෙන්ති වල ප්‍රමාණය අපි බර විදිහට මිනුම් කරනවා. ඒ වගේම රළු සමාහාරක සහ සියුම් සමාහාරක ජලය කියන එකත් අපි බරක් විදිහට තමයි අපි මිනුම් කරන්නේ. එතකොට මේ ඔක්කොම බාරයන් විදිහට මිනුම් කරලා සකස් කරන මිශ්‍රණ අපි හඳුන්වනවා බාරමිතික මිශ්‍රණ කියලා. එතකොට එනම් මූලික වර්ග දෙකක් තියෙනවා අපි මිශ්‍රණ සකස් කරන. ඒ ආකාර දෙක තමයි මොකක්ද? පරිමාමිතික මිශ්‍රණ සහ බාරමිතික මිශ්‍රණ. එතකොට මේ පරිමාමිතික මිශ්‍රණ සකස් කරද්දී අපි දැකලා ඇති වාලා ගෙවල් වලදී ගොඩක් වෙලාවට අපි සවලෙන් තමයි මේ පරිමාවන් මැනීම කරන්නේ. නමුත් ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. අපි ඒ සඳහා භාවිතා කරන්න ඕනේ ආමාන පෙට්ටියක්. අපි ඒ සඳහා භාවිතා කරන්න ඕනේ ආමාන පෙට්ටියක්. ආමාන පෙට්ටියක් කියලා කියන්නේ විශේෂ මිනුමකට සකස් කරගත්ත ලී වලින් හදපු පෙට්ටියක්. එතකොට මේ පෙට්ටිය මේ වගේ ඝන කාබයක හැඩය ගත්ත පෙට්ටියක්. එතකොට මේ පෙට්ටියේ දිග මිලිමීටර් 400ක් වෙන්න ඕනේ. පළල 350ක් වෙන්න ඕනේ. ඒ වගේම උස මිලිමීටර් 290ක් වෙනවා. සාමාන්‍ය සිමෙන්ති කොට්ටයක පරිමාවල්න විදිහට තමයි මේ ආමාන පෙට්ටිය සකස් කරලා තියෙන්නේ. ඒතර මේ ආමාන පෙට්ටියේ මිනුම වෙන්නේ මිලිමීටර් 400 වැඩි කිරීම 350 වැඩි කිරීම 290 කියන ප්‍රමාණයට සකස් කරපු සම්මත කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක පරිමාව ගන්න පෙට්ටියක් තමයි අපි ආමාන පෙට්ටියක් කියලා හඳුන්වන්නේ. නමුත් දැන් අපි ගොඩක් කන්ස්ට්‍රක්ෂන් වලදී භාවිතා කරන පිළිවිතර ගත්තාම අපි බහුලව භාවිතා කරන්නේ මේ ඉක්ටැඩ් පිළිවිතර. ඉක්ටැඩ් කියලා කියන්නේ ශ්‍රී ලංකා ඉදිකිරීම් සංවර්ධන හා පර්යේෂණ ආයතනය. එතකොට ඒ ආයතනය මගින් එළි දක්වලා තියෙන ප්‍රමිතීන්ට අනුව සමාහාර මැනීම සඳහා ගන්න ආමාන පෙට්ටියේ මිනුම මේ සිමෙන්ති ආමාන පෙට්ටියේ මිනුමට වඩා පොඩි වෙනසක් තියෙනවා. එතකොට ඔක මිනුම අපිට දීලා තියෙනවා මිලිමීටර් 400 වැඩි කිරීම 350 වැඩි කිරීම 250 කියන ප්‍රමාණය. එතකොට මේකේ වෙනසකට තියෙන්නේ දිග 400යි පළල 350යි. ඒ වගේම උස කියන එක තමයි 290 වෙනුවට මේක 250ක් වෙනවා ඉක්ටැඩ් පිළිවිතර වලට ගන්න ආමාන පෙට්ටියක් ගත්තාම. එතකොට මේ ආමාන පෙට්ටියෙන් තමයි අපි විශේෂයෙන්ම රළු සමාහාරකය සහ සියුම් සමාහාරකය මිනුම් කරන්න ඕනේ පරිමාමිතික මිශ්‍රණයක් සකස් කරන්න. පරිමාමිතික මිශ්‍රණයක් සකස් කරනවා නම් අපි ආමාන පෙට්ටියක් භාවිතයෙන් මිනුම් ගැනීම තමයි වඩා නිවැරදි ක්‍රමය වෙන්නේ. එතකොට ප්‍රධාන පෙළේ වැඩබිම් වලදී අපි මේ ආමාන පෙට්ටිය බහුලව භාවිතයට ගන්නවා. නමුත් අපි ගෘහස්තව ඉදිකිරීම් වලදී අපි වැඩි භාවිතා කරන්නේ නැහැ ආමාන පෙට්ටිය. අපි ගොඩක් වෙලාවට සවලෙන් හෝ තාච්චින් තමයි මිනුම් ගන්න. ඒකේ ලොකු ගැටලුවක් නැහැ. නමුත් අපිට මේ
ආමාන පෙට්ටිය මගින් ඉතා නිවැරදිව පරිමාවල් මැන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පරිමාමිතික මිශ්‍රණයකදී මිශ්‍රණ අනුපාතයන් දක්වනවා අනුපාතිකව රළු සමාහාරක මේ සිමෙන්ති ප්‍රමාණය, සියුම් සමාහාරක ප්‍රමාණය සහ රළු සමාහාරක ප්‍රමාණය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ සිමෙන්ති වල පරිමාමිතික මිශ්‍රණයකදී මිශ්‍රණ අනුපාතය දක්වන්නේ. එතකොට බාරමිතිකවත් මේ අනුපාතම අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට බර එක් කොටසකට බර කොටස් දෙකක් භාවිතා කරනවා. නැත්නම් අපි වෙනම කිව්වොත් එimhe සිමෙන්ති කිලෝග්‍රෑම් 50කට අපි භාවිතා කරනවා වැලි කිලෝග්‍රෑම් 100ක් සහ කළුගල් කිලෝග්‍රෑම් 200ක් භාවිතා කරනවා මේ 1 2 4 මිශ්‍රණයකින් සිමෙන්ති කොට්ටයකින් නිර්මාණය කරගනින්න. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඊළඟට කතා කරමු මොනවද මේ බහුලව භාවිතා වන කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයන් කියලා. sorry. එතකොට අපි ගත්තහම මම කලිනුත් කතා කළා කොන්ක්‍රීට් සකස් කිරීමේදී අපි සම්මත මිශ්‍රණ කියලා වර්ගයක් අපි කතා කරනවා. එතකොට මේ සම්මත මිශ්‍රණ වලදී සමාහාරක බර අණුව මිනුම් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට සම්මත මිශ්‍රණ කියන නැත්නම් ස්ටෑන්ඩඩ් මික්ස්චර්ස් එක්කදී අපි ඊට වඩා හොඳින් ඒ කොන්ක්‍රීටයේ ශක්තිය සහ ඒ කොන්ක්‍රීටින් අවශ්‍ය කරන ගුණාංග අපිට ලබා ගන්න අපිට බර අණුව මිශ්‍ර කරන මිශ්‍රණයක් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඉදිකිරීම අවශ්‍යතාවයේ අනුව දින 28කදී කොන්ක්‍රීටයක් අත්පත් කරගත යුතු ශක්තිය ඇතිවන පරිදි පරීක්ෂණාගාරයක පරීක්ෂා කිරීමෙන් නිර්ණය කරන ලබන මිශ්‍රණ අනුපාත අපි හඳුන්වනවා නිර්මාණය කරගන්න ලබන මිශ්‍රණ කියලා. මොනවද? නිර්මාණය කරගන්න ලබන මිශ්‍රණ. මොනවාරි ගැටලුවක් තියෙනවා වලට අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට ඩිසයින් මික්ස්චර් එකක් කියලා අපි කියනවා. කොන්ක්‍රීටයක් අපි කොන්ක්‍රීට් එක අපිට අවශ්‍ය කරන ස්ට්‍රෙන්ත් එක අපි පරීක්ෂණාගාරයකදී මිනුම් කරලා අපි තීරණය කරනවා රළු සමාහාරක කොච්චරක් එකතු කරන්න ඕනේද? සියුම් සමාහාරක කොච්චරක් එකතු කරන්න ඕනේද? ඒ වගේම වැලි රළු සමාහාරකයේ කොච්චරක් එකතු කරන්න ඕනේද? ඒ වගේම ජලය කොපමණ ප්‍රමාණයක් එකතු කරන්න ඕනේද කියන කාරණය අපි පරීක්ෂණාගාර තත්ත්වයටදී පරීක්ෂා කරලා ඒ අනුව තමයි තීරණය කරන්නේ නිර්මාණය කරගන්න ලබන මිශ්‍රණවලදී. එතකොට අපි ගත්තොත් එහෙම කොන්ක්‍රීට් එක අපි එදත් කතා කළා කොන්ක්‍රීට් එකක් ගත්තාම කොන්ක්‍රීට් එක ශක්තිය ගත්තාම කාලයත් එක්ක අපි ප්‍රස්ථාරගත කළොත් එහෙම කාලය ගත වෙනවත් එක්කම කොන්ක්‍රීටය මේ වගේ වක්‍රයක් තමයි ගන්න. එතකොට කොන්ක්‍රීට් එක මේ වගේ වක්‍රයක් තමයි කොන්ක්‍රීට් එක ශක්තිය ගන්න. එතකොට මේ කොන්ක්‍රීට් එක උපරිම ශක්තිය සීමාවට එන්න දවස් 28ක් ගත වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පැය 24කදී යම් කිසි ස්ට්‍රෙන්ත් එකක් ගන්නවා. ඊට පස්සේ ඒක මේක පැය මේක දවස්. එතකොට පැය 24 කියලා කියන්නේ දවස් 1යි. මේක දින වලින් දැම්ම නම් වඩා හොඳයි කියලා හිතනවා. day 1 වලදී යම් කිසි ශක්තියක් කොන්ක්‍රීට් එක ගන්නවා. day 2 වෙද්දී ඊට වඩා වැඩි ශක්තියක් ගන්නවා. day 7 වෙද්දී day 14 වෙද්දී ශක්තිය වැඩි වෙලා day 28 වෙද්දී අපේ ඩිසයින් එකේ ලබා ගන්න ඕනේ ස්ට්‍රෙන්ත් එක ලබා ගන්න. හැබැයි දින 28කට පස්සෙත් මේ කොන්ක්‍රීට් එක යම් ප්‍රමාණයකට තවදුරටත් ශක්තිමත් වීම සිදු වෙනවා. අපි කියනවා මේක අනන්ත කාලයක් කොන්ක්‍රීටය සවි වෙන්න ගත වෙනවා කියලා. හැබැයි අපිට අවශ්‍ය කරන ශක්තිය ප්‍රමාණය දින 28කදී එන විදිහට තමයි අපි පරීක්ෂණාගාරයක සැලසුම් කරගත්ත මිශ්‍රණ භාවිතා කරන්නේ. විශේෂයෙන්ම මේ අධිභාර දරන කුළුණු තලාඳ වගේ දේවල් වලට ඒ වගේම පාලං බෝක්කු වගේ දේවල් නිර්මාණය කරද්දී අපිට මේ වගේ ඩිසයින් කරපු මික්ස්චර්ස් අවශ්‍ය වෙනවා. දැන් අපි ඊළඟට බලමු කොහොමද කොන්ක්‍රීට් එක භාවිතා වන මිශ්‍රණ අනුපාත මොනවද කියලා. ඒතර කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කිරීමේ අනුපාත තමයි දැන් ඔබට තිරේ දක්නට ලැබෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මෙන්න මේ මිශ්‍රණ අනුපාත ටික නම් ඔයාලා සටහන් කරගන්න ඔයාලගේ සටහන් පොතේ කෙටි වෙලාවක් දෙන්නම් මම කතා කරන අතරේම ඔයාලා සටහනක් තියාගන්න. එතකොට කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත ගත්තාම කොන්ක්‍රීටයේ ශ්‍රේණිය තමයි මුලින්ම දක්වන්නේ. ඒතකොට ශ්‍රේණිය කියලා කියන්නේ M15 කියලා භාවිතා කරනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී අපි මේක G grade කියලා කියන්නේ. grade 15 කියලා කියන්නේ G15 කියලාත් භාවිතා වෙනවා සමහර අවස්ථාවලදී. ඒතර ඔය දෙකම අපි භාවිතා කරනවා. ඔය ක්‍රම දෙකම අපි භාවිතා කරනවා. එතකොට grade 15 කොන්ක්‍රීට් එකක් එහෙම නැත්නම් M15 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ එයාගේ මිශ්‍රණ අනුපාතය වෙන්නේ 1:3:6. 1:3:6. 1:3:6 කියන මිශ්‍රණ අනුපාතයෙන් තමයි මේ කොන්ක්‍රීටය මිශ්‍ර කරන්න ඕනේ. ඒ කියන්නේ සිමෙන්ති කොටස් 1කට වැලි කොටස් 3ක් සහ කළුගල් කොටස් 6ක් එකතු වෙච්ච මිශ්‍රණයක් තමයි 1:3:6 මිශ්‍රණයක් කියලා කියන්නේ. එතකොට මේ මිශ්‍රණය සඳහා භාවිතා කරන රළු සමාහාරකයේ ප්‍රමාණය මිලිමීටර් 38ත් 50ත් අතර අගයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අඟල්
එකහමාර දෙක ප්‍රමාණයේ කළු ගල් කැබලි තමයි භාවිතා කරන්නේ. ඒතර සමහර අවස්ථාවල පොත්පත්වල මේක මෙහෙම ලියනවා 1ට 3ට 6 1ට 3ට 6 මේ පැත්තේ දානවා 38 කියලා මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. 38 කියලා අපිට මෙහෙම දක්වන්න පුළුවන්. 38 කියලා දක්වන්න පුළුවන්. හරි. එතකොට අපි මේ ග්‍රේඩ් එකෙන් කියන්නේ පුතේ හැමතිස්සෙම මේ කොන්ක්‍රීටය දින 28ක කාලයක් ගත වුණාට පස්සේ ලබා ගන්න සම්පීර්ණ ශක්තිය තමයි මේ ග්‍රේඩ් එකේ M වැලියු එකට ඉස්සරහින් දෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ. එහෙනම් මේ කොන්ක්‍රීටයේ M15 කොන්ක්‍රීටයක් කියලා කියන්නේ දින 28කට පස්සේ මේ කොන්ක්‍රීටයේ සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් 15ක අගයක් ගන්නවා. වර්ග මිලිමීටරයට නිව්ටන් 15ක අගයක් ගන්නවා. පැහැදිලිද? හරි. ඊළඟට grade 20 එහෙම නැත්නම් M20 කියන කොන්ක්‍රීට් එක ගත්තොත් එහෙම එයාගේ මිශ්‍රණ අනුපාතය වෙන්නේ 1ට 2ට 4. 1ට 2ට 4. එතකොට 1ට 2ට 4 මිශ්‍රණයේදී භාවිතා කරන රළු ගල් වල ප්‍රමාණය මිලිමීටර් 20ක් වෙනවා. මිලිමීටර් 20ක් වෙනවා. සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් 20ක් වෙනවා දින 28කට පසුව මේ කොන්ක්‍රීටය ලබා ගන්න. එතකොට ග්‍රේඩ් 20 කියන කොන්ක්‍රීට් තමයි අපි බහුලව අපේ වැඩ කටයුතු වලදී භාවිතා කරන්නේ. මේ කොන්ක්‍රීට් අපි භාවිතා කරනවා වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා ලින්ටල්, බාල්ක, ඒ කියන්නේ කොලම්ස්, බාල්ක බීම්ස්, කුළුණු කොලම්ස්, අතලු ස්ලැබ් වගේ දේවල් වලට අපි බහුලව භාවිතා කරන්නේ මෙන්න මේ කියන 1ට 2ට 4 කියන මිශ්‍රණ අනුපාතය. ඒ වගේම අපි කලින් කතා කරපු grade 15 කියන කොන්ක්‍රීට් එක භාවිතා වෙන්නේ තනි කොන්ක්‍රීට් මිශ්‍රණ වලට. ඒ වගේම අත්තිවාරම් පතුලට සහ ගෙබිම කොන්ක්‍රීටයක් සකස් කිරීමේදී අපි බොහෝ විට භාවිතා කරන්නේ 1ට 3ට 6 grade 15 කියන මිශ්‍රණ අනුපාතය. ඊළඟට අපි ගත්තොත් grade 25 කියන මිශ්‍රණයත් ඉතා වැදගත් මිශ්‍රණයක් වෙනවා. මොකද මේක තමයි ජලරෝධී කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක් වෙන්නේ. ජලරෝධී කොන්ක්‍රීට් නිෂ්පාදනය කිරීමේදී නැත්නම් ඔය ජලයට ඔරොත්තු දෙන දිය යුතු විදිහට සකස් කරන කොන්ක්‍රීටයකදී අපිට වැදගත් වෙනවා මේ grade 25 කියන කොන්ක්‍රීට්. ඒතර grade 25 කොන්ක්‍රීටය සඳහා මිශ්‍රණ අනුපාතය වෙන්නේ සිමෙන්ති කොටස් 1ක්, වැලි කොටස් 1.5ක් සහ රළු ගල් කොටස් 3ක් මිශ්‍ර කිරීමෙන් තමයි grade 25 කොන්ක්‍රීට් එකක් සකස් කරන්නේ. ඒතර මේක සමහර පොත්පත්වල පුතේ මෙහෙම දක්වලා තියෙනවා දෙකට මේක දෙකෙන් වැඩි කරලා 2ට 3ට 6 කියලා මිශ්‍රණ අනුපාතය දක්වලා තියෙනවා සමහර පොත්පත්වල. ඒ කියන්නේ M25 නැත්නම් grade 25 කියන කොන්ක්‍රීටයම තමයි 1ට 1.5ට 3 මිශ්‍රණ අනුපාතය අපිට ලියලා දෙන්නන්න පුළුවන් 2ට 3ට 6 මිශ්‍රණය කියලා. එතකොට ඒකෙදි භාවිතා කරන රළු සමාහාරකයේ ප්‍රමාණය තවත් කුඩා වෙලා තියෙනවා. ඒතර මේකෙදි අපි සාමාන්‍යයෙන් අඟල් වලින් ගත්තොත් අඟල් 3 කාලේ ගල් තමයි භාවිතා කළේ මිලිමීටර් 20. එතකොට මේකෙදි මිලිමීටර් 12 එහෙම නැත්නම් අඟල් භාගේ ගල් කෑලි තමයි භාවිතා කරන්නේ රළු සමාහාරකයේ විදිහට 1ට 1.5ට 3 මිශ්‍රණය සකස් කරද්දී. එතකොට 1ට 1.5ට 3 මිශ්‍රණයේදී grade 25 මිශ්‍රණයේදී සම්පීර්ණ ශක්තිය පුතේ වර්ග මිලිමීටරයට නිව්ටන් 25ක් වෙනවා දින 28කට පස්සේ කොන්ක්‍රීටය ලබා ගන්න. ඒතර විශේෂිත වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා තමයි මේ මිශ්‍රණ අනුපාතය භාවිතා කරන්නේ. ජල ගබඩා ටැංකි, අධිභාරයන්ට ලක්වන කුළුණු, අපාරගම්‍යතාවය කියන්නේ මේ ජලය ගමන් කිරීම වළක්වන්න ඕනේ තැන්වල අපාරගම්‍යතාවය වැඩි විය යුතු විවවලදී අපි grade 25 කියන කොන්ක්‍රීටය භාවිතා කරනවා. ඒ වගේම grade 30 එහෙම නැත්නම් M30 කියන කොන්ක්‍රීට් විශේෂය මිශ්‍රණ අනුපාතය වෙන්නේ 1ට 1ට 2. 1ට 1ට 2 කියලා කියන්නේ සිමෙන්ති කොටස් 1කට, සියුම් සමාහාරකයේ වැලි කොටස් 1යි, රළු සමාහාරකයේ කළුගල් කොටස් 2ක් එක්ක සකස් කරන මිශ්‍රණය තමයි අපි grade 30 කියලා කියන්නේ. එතකොට මේ grade 30 කොන්ක්‍රීටයේදී අපි භාවිතා කරනවා රළු සමාහාරකයේ විදිහට ඒ අඟල් භාගයේ ගල් කැබලි එහෙම නැත්නම් මිලිමීටර් 12 ගල් කැබලි තමයි භාවිතා කරන්නේ. එතකොට මේ grade 30 කොන්ක්‍රීටයේ ශක්තිය වෙනවා වර්ග මිලිමීටරයට නිව්ටන් 30ක් දින 28කට පස්සේ. එතකොට මේ මිශ්‍රණ අනුපාතය අපි බහුලව භාවිතා කරන්නේ අධිභාර දරන බාල්ක, පාලම්, බිම සඳහා තමයි අපි බහුලව භාවිතා කරන්නේ. අපි නැවත මතක් කරගත්තොත් මේ කොටස් කීපය grade 15 අපි භාවිතා කරනවා තනි කොන්ක්‍රීටයක් විදිහට, M20 භාවිතා කරනවා වැරගැන්වූ කොන්ක්‍රීටයක් විදිහට, M25 භාවිතා කරනවා
ජලරෝධී කොන්ක්‍රීට් ව්‍යුහයක් විදිහට සහ අධිභාර දරන අවස්ථාවලදී අපි grade 30 කියන කොන්ක්‍රීට් එක භාවිතා කරනවා. ඒකට මේක මම හිතනවා ඔයාලා සටහන් කරගන්න ඇති කියලා මේත් එක්කම. සටහන් කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් තියාගෙන පස්සේ ඔයාලගේ සටහනට එකතු කරගන්න පුළුවන්. හරි. මම group එකට දාන්නම් presentation එක පස්සේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ grade 20 කොන්ක්‍රීට් එකක් කියන එක අර්ථ දැක්වීම අපිට දීලා තියෙනවා. ඒතර grade 20 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ නැත්නම් M20 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් සිංහලෙන්ම කියනවා නම් ශ්‍රේණිය 20 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ සිමෙන්ති වැලි හා ගල් අතර අනුපාතය 1:2 4 වන මිශ්‍ර අනුපාතය 1:2 4 වන දින 28කට පසුව වර්ග මිලිමීටරයට නිව්ටන් 20ක සම්පීර්ණ ශක්තියක් ලබා ගන්නා කොන්ක්‍රීට් එකක් තමයි අපි grade 20 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ. grade 20 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ 1:2 4 කියන මිශ්‍ර අනුපාතය සහිත දින 28කට පස්සේ වර්ග මිලිමීටරයට නිව්ටන් 20ක ශක්තියක් ගන්න සම්පීර්ණ ශක්තියක් ගන්න කොන්ක්‍රීට් එකක් තමයි අපි grade 20 කොන්ක්‍රීට් එකක් කියලා අපි අර්ථ දක්වන්නේ. ඒකත් පොඩ්ඩක් සටහන් කරගන්න මම. හරි. එතකොට අපි මේ වීඩියෝ එකෙන් දැක්කේ කොන්ක්‍රීට් එක මිශ්‍ර කිරීමේ මූලික පියවර කිහිපයක්. එතකොට අපි ගත්තොත් කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කිරීමේ මූලික පියවර කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කිරීමේ මූලික පියවර වෙන්නේ කොන්ක්‍රීට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගෙන අවශ්‍ය ප්‍රමාණය අපේ පරිමාමිතික මිශ්‍රණ අනුපාතය අනුව තෝරගන්න ඕනේ. එතකොට ඒක අපි කියනවා ද්‍රව්‍ය තෝරා ගැනීම හා මැනීම. වෙනත් ඉතින් කියනවා අපි කියනවා වඩි ගැනීම කියලාත් භාවිතා කරනවා. අපි භාවිතා කරන තනි වචනයක් තමයි වඩි ගැනීම කියන වචනේ. වඩි ගැනීම කියලාත් අපි කියනවා. වඩි ගැනීම. මේ පියවර 6 ඔයාලා මතක තියාගන්න ඕනේ. හින්දා සටහනක් තියාගන්න. කොන්ක්‍රීට් එක සකස් කිරීමේ පළවෙනි පියවර අපි හඳුන්වනවා සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීම හා මැනීම කියන්නේ වඩි ගැනීම. ඊළඟට ද්‍රව්‍ය අපි මිශ්‍ර කරන්න ඕනේ. ඒ වගේම මිශ්‍ර කරපු ද්‍රව්‍ය අපි කොන්ක්‍රීටේ ස්ථානගත කරන ස්ථානයේ දක්වා තැම්පත් කරන් ප්‍රවාහණය කරන්න ඕනේ. ප්‍රවාහණය කරගත්ත කොන්ක්‍රීට් හැඩයම තුල තැම්පත් කිරීමට ලක් කරන්න ඕනේ. ඊට පස්සේ සුසංහස්නය කිරීම සහ පදම් කිරීම කියන ක්‍රියාවලිය මගින් තමයි කොන්ක්‍රීටයක් නිෂ්පාදනය කිරීමේ මූලික පියවර 6 වෙන්නේ. මුලින්ම ද්‍රව්‍ය තෝරගන්නවා සහ මැන ගන්නවා. අපි ඒකට කියනවා වඩි ගන්නවා කියලා. දෙවෙනි එක ද්‍රව්‍ය මිශ්‍ර කරනවා. තුන්වෙනි පියවර ප්‍රවාහණය කරනවා. ඊළඟට තැම්පත් කරනවා. සුසංහස්නය කරනවා සහ පදම් කරනවා. අපි ඊළඟට බලමු මේ එක් පියවරේදී අපි අනුගමනය කරන්න ඕන මූලික කරුණු සැලකිලිමත් වෙන්න ඕන මූලික කරුණු මොනවද කියලා. අපි මුලින්ම බලමු සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අපි කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියලා. කොන්ක්‍රීට් එකකට අවශ්‍ය ද්‍රව්‍ය ගුණාත්මක සහ ප්‍රමිතියට අනුකූල ද්‍රව්‍ය වෙන්න ඕනේ. ඒකට බොහෝ විට අපි මේ ද්‍රව්‍ය තෝරගන්නේ නැවුම් ද්‍රව්‍ය වෙන්න ඕනේ. එහෙම වැලි ගත්තත්, කළු ගල් ගත්තත් පුළුවන් තරම් නැවුම් ස්වභාවයේ තියෙන ගල් භාවිතා කරන්න පුළුවන් නම් අපිට කොන්ක්‍රීටය වඩා හොඳ කොන්ක්‍රීටයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැලි සහ ගල් ගත්තාම කෝණාකාර හැඩය තියෙන ගල් සහ වැලි තියෙනවා නම් වඩා හොඳයි. ඒ වගේම රළු සමාහාරකය මනාව ශ්‍රේණිගත වෙලා තියෙන්න ඕන. රළු සමාහාරකය මනාව ශ්‍රේණිගත වෙලා තියෙන්න ඕන. රළු සමාහාරකය මනාව ශ්‍රේණිගත වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සාදාගත් මිශ්‍රණයේ ස්වභාවය හා මිශ්‍රණ අනුපාතය අනුව ඒවා පරිමාමිතිකව හෝ භාරමිතිකව තමයි අපි මිනුම් කරන්නේ. ඒතර මේක බර අනුව මිනුම් කරනවා නම් සිමෙන්ති ප්‍රමාණය අපි බර කිරා ගන්න ඕනේ. රළු සමාහාරකය බර කිරා ගන්න ඕනේ. සියුම් සමාහාරකයේ බර අපි කිරා ගන්න ඕනේ. ඒ වගේම පරිමාමිතිකව මිශ්‍ර කරනවා නම් අපි පරිමාමිතිකව ඒ ද්‍රව්‍ය මැන ගන්න ඕනේ. විශේෂයෙන්ම ආමාන පෙට්ටියක් භාවිතා කරලා අදාළ කොටස් ප්‍රමාණය අපි 1 2 4 මිශ්‍රණයක් හදනවා නම් සිමෙන්ති කොට්ටයකට ආමාන පෙට්ටියෙන් වැලි කොටස් 2ක් ඒ වගේම ආමාන පෙට්ටියෙන් රළු සමාහාරක කොටස් 4ක් අපි එකතු කරන්න ඕනේ 1 2 4 මිශ්‍රණයක් සකස් කරනවා නම්. එතකොට මේ මිශ්‍රණය සඳහා භාවිතා කරන ජලය ගත්තාම ජලය බීමට සුදුසු තත්ත්වයේ ජලය වෙන්න ඕනේ. ඒ කියන්නේ pH අගය 7ට ආසන්න රේන්ජ් එකේ තියෙන ජලය භාවිතා කරන්න ඕනේ කොන්ක්‍රීටයක් සඳහා. කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන්න ඕනේ pH අගය 7 ආසන්නයේ තියෙන ජලය. ඒ වගේම මේ කොන්ක්‍රීටය සඳහා ද්‍රව්‍ය තෝරගනිද්දී සිමෙන්ති ගත්තාම සිමෙන්ති පුළුවන් තරම් නැවුම් සිමෙන්ති වෙන්න ඕනේ. ඒ වගේම සිමෙන්ති කැටි ගහලා තිබ්බොත් එහෙම අපි ඒක නැවත කුඩු කරලවත් භාවිතා කරන්න ඕනේ. මොකද කොන්ක්‍රීටය
සඳහා භාවිත කරන සිමෙන්ති ඉතාමත්ම කුඩු වෙන ස්වභාවයේ, ඒ කියන්නේ කුඩු ස්වභාවයෙන්ම පවතින්න ඕනේ. ඒ නිසා කොන්ක්‍රීට් සාමාන්‍ය සිමෙන්ති කොටයක් ගෙනල්ලා අපි පවත්වාගෙන යෑමේදී අපි අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි අපි සාමාන්‍යයෙන් සිමෙන්ති කොටේ සතියකට වරක්වත් උඩ යට පෙරලන්න ඕනේ. එතකොට එහෙම පෙරළුවොත් අපිට සාමාන්‍ය සිමෙන්ති කොටයක් මාසයක විතර වගේ කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ අනුව අපි අදාළ ද්‍රව්‍ය ටික මැන ගැනීම කරන්න ඕනේ. ඊළඟ පියවර තමයි මේ තෝරගත්ත ද්‍රව්‍ය ටික අපි මිශ්‍ර කරන්න ඕනේ. මේ ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයකට මිශ්‍ර කරනවා. එතකොට මේකේ මූලික වශයෙන් ක්‍රම දෙකක් දක්වලා තියෙනවා. එතකොට මූලික වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. hand mixing එහෙම නැත්නම් අතින් මිශ්‍ර කිරීම සහ යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් අපිට කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න පුළුවන්. එතකොට මේ යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් හෝ කොන්ක්‍රීට් මිශ්‍රණ පිළියතයක් තුළ එහෙම නැත්නම් කොන්ක්‍රීට් අංගණයක් තුළ කොන්ක්‍රීට් නිෂ්පාදනය කිරීම නැත්නම් රෙඩි මික්ස් කොන්ක්‍රීට් කියලා අපි කියනවා. එතකොට ඉහළ රූප රාමුවේ පේන්නේ hand mixing කරන ආකාරය සහ මේ තියෙන සාමාන්‍ය අපි සයිට් එක භාවිතා කරන යාන්ත්‍රික සුමුකුරුවක් ආධාරයෙන් කොන්ක්‍රීට් මිශ්‍ර කරන අවස්ථාවක් සහ මේ පෙන්වන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණ පිරියතයක්. කොන්ක්‍රීට් මිශ්‍රණ පිරියතයක් තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ ක්‍රම දෙක ඇවිල්ලා යාන්ත්‍රික මිශ්‍ර කිරීමේ ක්‍රම දෙකක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අතින් මිශ්‍ර කිරීමේදී අපි සාමාන්‍යයෙන් මේ මිශ්‍ර කිරීමේදී කටයුතු කරන ඕන ආකාරය අපි බලමු ඊළඟට කොහොමද කියලා. අපි ගත්තොත් ඊළඟට අතින් මිශ්‍ර කිරීමේදී කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සඳහා බොහෝ විට සමතල වේදිකාවක් තියෙන්න ඕනේ. ඒතර අපි සාමාන්‍ය ලොකු සයිට් එකක් ගත්තොත් ඒ සයිට් එකේ සමතල භූමි ප්‍රදේශයක අපි මුලින්ම කොන්ක්‍රීට් එකක් දාලා වේදිකාවක් හදා ගන්නවා. ඒ සයිට් එකේ කොන්ක්‍රීට් වැඩ සඳහා කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න. කොන්ක්‍රීට් වැඩ ගොඩක් තියෙන සයිට් එක අපිට අතින් මිශ්‍ර කිරීම අපි භාවිතා කරන අවස්ථාවකදී අපි මේ වගේ කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සඳහා වෙනමම වේදිකාවක් හදා ගන්නවා. මේ වේදිකාව සමතල වෙන්න ඕනේ. මොකද ආනත වේදිකාවක් වුණොත් එහෙම අපි කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සඳහා යොදන ජලය ගලාගෙන ගිහිල්ලා ඉවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි යොදන නියමිත ජල සිමෙන්ති අනුපාතය නිවැරදි වෙන්නේ නැහැ. ඒතර කොන්ක්‍රීට් එක ස්ට්‍රෙන්ත් එකට ගොඩක්ම බලපානවා කොන්ක්‍රීටයට යොදන ජල ප්‍රමාණය. ඒ නිසා අපි කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සඳහා සමතල වේදිකාවක් ගන්න ඕනේ. එහෙම වේදිකාවක් නැත්නම් අපිට පුළුවන් වාහනේ තහඩුවක් එලලා ඒ මතු පිට අපිට පුළුවන් මේ කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම කරන්න. එතකොට සාමාන්‍යයෙන් අතින් මිශ්‍ර කරනකොට අපි මුලින්ම එකතු කරන්නේ වැලි සහ සිමෙන්ති තමයි මුලින්ම එකතු කරන්නේ. අපේ මිශ්‍රණයට අවශ්‍ය කරන වැලි ප්‍රමාණය ආමාන පෙට්ටියේ මිනුම් කරලා වේදිකාව මතට දාගන්නවා. ඒ මතට ඊට පස්සේ සිමෙන්ති එකතු කරලා සිමෙන්ති සහ වැලි සවල මගින් දෙපැත්තට සවල් ගහලා අපි මිශ්‍ර කරගන්නවා ඒකාකාර වර්ණයක් එන විදිහට. සාමාන්‍යයෙන් අලු පැහැයට හුරු වර්ණයක් එන්න ඕනේ. ඒ වර්ණය එනකන් අපි හොඳින් සවල මගින් මිශ්‍ර කර ගැනීම කරනවා වැලි සහ සිමෙන්ති. ඊට පස්සේ තමයි අපි මේක මතට අපි ආමාන පෙට්ටියෙන් මැනගෙන ගෙනවිත් රළු සමාහාරක දාන්නේ. නැත්නම් කළු ගල් එකතු කරන්නේ ඊට පස්සේ. හොඳින් සිමෙන්ති සහ වැලි මිශ්‍ර වුණාට පස්සේ තමයි අපි අතින් මිශ්‍ර කරද්දී රළු ගල් එකතු කරන්නේ. එතකොට ඒ රළු ගල් එකතු කරද්දී රළු ගල් මැනීම කරන්නත් ඕනේ ආමාන පෙට්ටිය මගින්. අදාළ මිශ්‍රණයට අවශ්‍ය අනුපාතයට අනුව අපි රළු සමාහාරකය අපි එකතු කරගන්නවා සිමෙන්ති සහ වැලි මිශ්‍රණයට. ඊට පස්සේ අවශ්‍ය ජල ප්‍රමාණය එකතු කරමින් දෙපැත්තට සවල් ගහමින් තමයි ගොඩක් වෙලාවට මිශ්‍ර කරන්නේ. අර බදාම මිශ්‍ර කරද්දී අපි ගොඩක් වෙලාවට වැලි සහ සිමෙන්ති මිශ්‍ර කරලා මැද්දෙන් අපි වතුර දාලානේ සවලේ මිශ්‍ර කරන්නේ. නමුත් ඒ ක්‍රමයට අපිට කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න හරි අමාරුයි. අපි එහෙම කොන්ක්‍රීට් මිශ්‍ර කරන්නේ නැහැ. ඒතර කොන්ක්‍රීට් මිශ්‍ර කරද්දී අපි වැලි ටික වේදිකාව මත මේ වගේ තට්ටුවක් විදිහට තුනී කරගෙන මේ තට්ටුව මත තමයි අපි රළු සමාහාරකය මෙහෙම අතුර ගන්නවා. රළු සමාහාරකය අපි අතුරගෙන මේක දෙපැත්තට සවලක් මගින් දෙපැත්තට පෙරලමින් තමයි ජලය එකතු කරලා මිශ්‍ර කිරීම කරන්නේ. එතකොට අපිට පුළුවන් පහසුවෙන්ම මේක මිශ්‍ර කරගන්න සවලක් මගින් දෙපැත්තට මේක ජලය එකතු කරලා පෙරලලා මේක එකවරක් මේ පැත්තට පෙරලාගෙන යනවා දෙන්නත් එක්ක. ඊට පස්සේ ආයෙ නැවත මේ පැත්තට පෙරලාගෙන ගිහිල්ලා තවත් එක්වරක් අනිත් පැත්තට පෙරළුවාම සාමාන්‍යයෙන් මේක හොඳින් මිශ්‍ර වෙනවා. ඉතින් කොහොම වුණත් අතින් මිශ්‍ර කරද්දී මතක තියාගන්න ඕනේ කාරණේ තමයි hand mixing වලදී අපිට අවශ්‍ය කරන ශක්තිය කියන්නේ හොඳ මිශ්‍රණයක් අපිට ලබා ගන්න අමාරුයි hand mixing වලදී. ඒ හින්දා තමයි අපි ගොඩක් වෙලාවට ලොකු කොන්ක්‍රීට් වැඩවලදී
කොන්ක්‍රීට් මුසුකුරුවක් භාවිතා කරලා යාන්ත්‍රික මිශ්‍රණ ක්‍රමවේදයකට යන්න පුළුවන් නම් අපිට කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක ගොඩක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ හෑන්ඩ් මික්සිං කරද්දී අපිට ජලය ටිකක් වැඩිපුර එකතු කරන්න වෙනවා. එතකොට ඔබ දන්නවා ජලය වැඩි කරනවත් එක්කම කොන්ක්‍රීටයේ ශක්තිය අඩු වෙනවා. මොකද කොන්ක්‍රීට් එකේ ජලය වැඩි වෙන්න කොන්ක්‍රීටයේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා, වර්කබිලිටි එක වැඩි වෙනවා. ඉතින් හැබැයි මිශ්‍ර කරන්න පහසුයි ජලය වැඩිපුර එකතු කළාම. ඒ නිසා අපි බොහෝ විට ජලය සහ සිමෙන්ති පොඩ්ඩක් වැඩි කරනවා අතින් මිශ්‍ර කරද්දී. වැඩිපුර 10%ක් සිමෙන්ති සහ ජල ප්‍රමාණයක් මදක් වැඩි කරලා අපිට පුළුවන් මේ හෑන්ඩ් මික්සිං වලදී මිශ්‍රණය ඉතාමත්ම පහසුවෙන් සකස් කරගන්න හෑන්ඩ් මික්සිං කරද්දී. ඒකට ඒක කාරණා තමයි අපි දැනන් ඉන්න ඕනේ අතින් මිශ්‍ර කරද්දී කොහොමද කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න කියන කාරණේ. එතකොට විශේෂයෙන්ම මේක ජලරෝධී වේදිකාවක් මත සමතල වේදිකාවක් මත තමයි මිශ්‍ර කිරීම කරන්න ඕනේ. ඒ වගේම මිශ්‍ර කිරීමේ පහසුව තකා 10%ක් සිමෙන්ති සහ වැඩිපුර ජලය ප්‍රමාණයක් එකතු කරනවා හෑන්ඩ් මික්සිං වලදී. ඊළඟට අපි ගත්තොත් යාන්ත්‍රික මිශ්‍රණ ක්‍රමවේදය. එතකොට යාන්ත්‍රික මිශ්‍රණ ක්‍රමවේදයේදී අපි මුසුකුරුවක් භාවිතා කරනවා. ඒකෙදි තියෙනවා සුමු මුසුකුරුව. ඒතර සුමු මුසුකුරුවක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේකට අපි කියනවා ඇලයන සුම මුසුකුරුව කියලා. ඇලයන සුමු මුසුකුරුව කියලා. ඒතර මේක තමයි ඔයාලා ගොඩක් වෙලාවට සයිට් වල දැකලා තියෙන්නේ. මේක තියෙනවා විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන ඒවාක් තියෙනවා. එන්ජිමක් භාවිතා කරලා ක්‍රියාත්මක වෙන ඒවාක් තියෙනවා. එතකොට මේකේ කොන්ක්‍රීටයේ මිශ්‍ර වුණාට පස්සේ මේ ඩ්‍රම් එක ඇල කරලා තමයි අපි කොන්ක්‍රීට් එක ලබා ගන්න. ඊළඟට අනිත් වර්ගය තමයි සන්තතික මුසුකුරුව. ටිකක් ප්‍රමාණයෙන් විශාල සයිට් වලදී අපි සන්තතික මුසුකුරු භාවිතා කරනවා. ඒතර සන්තතික මුසුකුරුවකදී කරන්නේ අපි මේ රළු සමාහාරක සහ සියුම් සමාහාරක සහ ජලය එකතු කරනවා නිරන්තරයෙන් මේකේ උඩ කොටසට. ඒතර මේකේ මිශ්‍රණය අපිට මේකේ ඩ්‍රම් එක ඇල කරන්න බෑ. මේකේ යාන්ත්‍රික උපක්‍රමයක් මගින් අපිට යට දොරටුවක් තියෙනවා. ඒක ඇරලා අපිට එක දිගටම මිශ්‍රණය ලබා ගන්න පුළුවන්. අපිට එක දිගට මේකට ලෝඩ් කරනවා. මිශ්‍රණය සකස් කරලා මේකෙන් අපිට ලෝඩ් එක අවුට් කරගන්න පුළුවන් සන්තතික මුසුකුරුවක් භාවිතා කරද්දී. එතකොට මේ මුසුකුරු දෙක තමයි යාන්ත්‍රිකව භාවිතා කරන ප්‍රධාන ක්‍රම දෙක වෙන්නේ. එතකොට යාන්ත්‍රික මුසුකුරුවක් භාවිතා කරද්දී මුලින්ම අපි බෙරය තුලට ජලය ස්වල්පයක් එකතු කරනවා. මේ අන්තර දෙකේදීම අපි මුලින්ම කරන්නේ වතුර තමයි මුලින්ම එකතු කරන්නේ. අපි සාමාන්‍ය අතින් මිශ්‍ර කරද්දී අපි කලේ වැලි සහ සිමෙන්ති මිශ්‍ර කරගත්ත එක. මේකෙදි මුලින්ම ජලය තමයි එකතු කරන්නේ. ඊට පස්සේ රළු සමාහාරක එකතු කරනවා. රළු සමාහාරක එකතු කළාට පස්සේ තමයි සියුම් සමාහාරක එකතු කරන්නේ. අවසානයේට තමයි සිමෙන්ති එකතු කිරීම කරන්නේ යාන්ත්‍රික මිශ්‍රකයක් භාවිතා කරද්දී. ඊට පස්සේ අපි අවසාන වශයෙන් ඉතිරි ජල පරිමාවත් එකතු කරලා තමයි මිශ්‍රණය සකස් කර ගැනීම කරන්නේ. එතකොට මේකෙදි විනාඩි කිහිපයක් විනාඩි 2ක් 3ක් විතර මේකෙන් හොඳට මිශ්‍ර වෙන්න දෙන්න ඕනේ. වට කිහිපයක් කැරකෙවිලා. එතකොට ඒක මිශ්‍ර වුණාට පස්සේ අපිට පුළුවන් ඇලේන මුසුකුරක නම් මුසුකුරුව ඇල කරලා අපිට මිශ්‍රණය එළියට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් සන්දික මුසුකුරුවක් නම් ඒකේ පිට කිරීමේ කවුල්වෙන් අපිට කොන්ක්‍රීට් මිශ්‍රණය ලබා ගන්න පුළුවන්. මීට අමතර ක්‍රමය තමයි බැචින් ප්ලාන්ට් එකක්. එහෙම නැත්නම් කොන්ක්‍රීට් පිළියතයක් භාවිතා කරන්න පුළුවන්. කොන්ක්‍රීට් පිළියතයක් භාවිතා කරද්දී අපි අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. දැන් වර්තමාන ගොඩක් ලාට ඔයාලා දැකලා ඇති කොන්ක්‍රීට් සයිට් එක තුල මිශ්‍ර කරන්න අපිට ලොකු ඉඩකඩක් ඕනේ. ඒ වගේම අමුද්‍රව්‍ය ගබඩා කරගන්න ලොකු ඉඩකඩක් ඕනේ. එතකොට ඒ වගේ ඉඩකඩ නැති නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි භාවිතා කරනවා රෙඩි මික්ස් කොන්ක්‍රීට්. ඒතකොට රෙඩි මික්ස් කොන්ක්‍රීට් හදද්දී කොන්ක්‍රීට් යාඩ් එකකදී එහෙම නැත්නම් බැචින් ප්ලාන්ට් එකකදී තමයි කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම කරන්නේ. ඒතකොට බැචින් ප්ලාන්ට් එකකදී කරන්නේ කොන්ක්‍රීටය මිශ්‍ර කරලා අපි ඒක ප්‍රවාහණය කරනවා. කොන්ක්‍රීට් ප්‍රවාහන යන්ත්‍රයක් ප්‍රවාහන ට්‍රක් රථයක් උදව් කරගෙන තමයි අපි රැගෙන ඒම කරන්නේ. එතකොට බැචින් ප්ලාන්ට් එකකදී අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් මිශ්‍ර කරන්නේ බර අණුව භාරමිතිකව තමයි මිශ්‍ර කිරීම කරන්නේ. එතකොට ඒකේ බෙල්ට් දිගේ තමයි රළු සමාහාරක සහ සියුම් සමාහාරක ගමන් කරන්නේ. හරි අපි කතා කරගෙන යමු. එතකොට කොන්ක්‍රීට් මිශ්‍රණ අපි කතා කරමින් හිටියේ කොන්ක්‍රීට් මිශ්‍රණ අංගණයකදී කොහොමද කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න කියලා. ඒතර කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම අපිට කරන්න පුළුවන් හෑන්ඩ් මික්සින් කරන්න පුළුවන්. ජලරෝධී වේදිකාවක් භාවිතා කරලා ඒ වගේම සුමුකුරුවක් භාවිතා කරලා අපිට පුළුවන් සුමුකුරුවක් භාවිතා කරලා පුළුවන් අපිට මේ මිශ්‍ර කිරීම කරන්න. ඒ වගේම අවසාන වශයෙන් අපි කතා කළා කොන්ක්‍රීට් මිශ්‍රණ අංගණයක් භාවිතා කරලා අපිට කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩබිම තුළ කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ පහසුකම් නැත්නම් අපිට පුළුවන් රෙඩි මික්ස් කොන්ක්‍රීට් එකක් ගෙන්නගෙන අපිට සයිට් එකේ කොන්ක්‍රීට් වැඩ සඳහා භාවිතා කරන්න. අපි ඊළඟට බලමු
ප්‍රවාහනයේදී එහෙම නැත්නම් කොන්ක්‍රීට් මිශ්‍ර කරගෙන ප්‍රවාහනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. ඒතර කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේදීම අපි අවධානය යොමු කරන්න ඕනේ වැදගත් කාරණයක් තමයි අපි හැඩයම මතට මේ කොන්ක්‍රීටය රැගෙන යන්නේ කොහොමද කියලා. අපි බ්ලැචින් ප්ලාන්ට් එකකදී නම් මේ කොන්ක්‍රීට් එක මිශ්‍ර කරලා ගේන්නේ. ඒ බ්ලැචින් ප්ලාන්ට් එකේ ඉඳලා කොන්ක්‍රීටය ස්ථානගත කරන තැනට තියෙන දුර අනුව කොන්ක්‍රීටය සවිවීම ප්‍රමාද කරන්න ඇඩ්මික්චර්ස් එකතු කරනවා ඒ ට්‍රක් රථේ භාවිතා කරන කොන්ක්‍රීටයට. නමුත් අපි සයිට් එකකදී කොන්ක්‍රීට් එක මිශ්‍ර කරද්දී අපිට ප්‍රමාද කරගන්න ඕන නම් ඒ සඳහා අපිට ඇඩ්මික්චර්ස් භාවිතා කරන්න වෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට සයිට් එකකදී කරන්නේ කොන්ක්‍රීට් එක මිශ්‍ර කරලා එහි ආරම්භක සවිවීමේ කාලයට කලින් ගිහිල්ලා අපි කොන්ක්‍රීට් එක තැම්පත් කරනවා. එතකොට කොන්ක්‍රීට් ප්‍රවාහනය කරන ක්‍රමය ගැන අපි කොන්ක්‍රීට් එක මිශ්‍ර කරන්න ඉස්සෙල්ලම තීරණය කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට අපි අතීතයේදී නම් කොන්ක්‍රීට් එකක් දාන්න ආවොත් එහෙම 25ක 30ක ගැන් එකක් එනවා. දැන් ස්ලැබ් එකක් වගේ කොන්ක්‍රීට් කරන්න ආවොත් 25ක 30ක සෙට් එකක් තමයි එන්නේ කොන්ක්‍රීට් කරන්න. එතකොට මේ සෙට් එක කොන්ක්‍රීට් එක මිශ්‍ර කරපු තැන ඉඳලා තාච්චි මගින් තමයි කොන්ක්‍රීටය ස්ථානගත කරන්න ඕන ස්ලැබ් එක දක්වා රැගෙන යාම කරන්න. ඊට අමතරව දැන් විල්බරෝ මගින් තල්ලු කරගෙන යනවා අපි කොන්ක්‍රීටය අවශ්‍ය ස්ථානය දක්වා. ඊට අමතරව ටිකක් දුරස්තව ගෙන යන්න ඕන නම් මේ විදිහේ ඩම්පර් එකක් කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථයක් වගේ මේ ඩම්පර් එකකින් උපකරණය. මෙතන ඩම්පරයක් භාවිතා කරලා අපිට පුළුවන් කොන්ක්‍රීටය අවශ්‍ය ස්ථානයට රැගෙන යන්න. ඒ වගේම සිරස් එසවීමේ උපකරණ දැන් ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට ගෙදරක ස්ලැබ් එකක් දාන්න ආවහම කරන්ට් එකෙන් වැඩ කරන ලිෆ්ට් එකක් ජොයිස් එකක් භාවිතා කරනවා. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට තියෙන්නේ මෝටරයක් එක්ක තියෙන දම්මල් සහිත එළවුමක් තියෙන්නේ. එතකොට ඒ දම්මල් මගින් තමයි අර බකට් එකකට කොන්ක්‍රීට් එක මිශ්‍ර කරලා පුරවනවා. ඒ බකට් එක ඉහළට එසවීම කරන්නේ ඒ ක්‍රේන් එක මගින්. එතකොට ඒ වගේ සිරස් එසවීම උපකරණයක් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මහා පරිමාණ කොන්ක්‍රීට් වැඩවලදී අපි විස්ථාපන පොම්පේ සහිත කාර්යය භාවිතා කරනවා. ඒතර මේකට අපි කියනවා පම්ප් කාර් එකක් කියලා. ඒතර ඔයාලා දැකලා ඇති පම්ප් කාර් භාවිතා වෙනවා. PUMP පම්ප් කාර්. පම්ප් කාර් භාවිතා වෙනවා. විශේෂයෙන් මේ පම්ප් කාර් එකක් භාවිතා කරද්දී ගොඩක් වෙලාවට අපි කරන්නේ රෙඩි මික්ස් කොන්ක්‍රීට් තමයි භාවිතා කරන්නේ. ඒතකොට රෙඩි මික්ස් කොන්ක්‍රීට් අරන් එනවා කොන්ක්‍රීට් ප්‍රවාහන ට්‍රක් රථය මගින්. ඒතකොට ඒ අරන් එන කොන්ක්‍රීට් ඍජුවම යොමු කරනවා මේ පම්ප් කාර්යය මත. ඒතකොට පම්ප් කාර් එක ඇතුලේ තියෙනවා මෝටරයක්. ඒ මෝටරය මගින් ප්‍රෙෂර් කරලා තමයි මේ කොන්ක්‍රීටය ඉහළට යොමු කරන්නේ. යොමු කළා අපිට මේකේ තියෙන රබර් හෝස් එක අද මේ කොටස් ටික ඔක්කොම තියෙන යකඩ නල හරහා තමයි එන්නේ. ඒතර අන්තිමටම කොන්ක්‍රීටය මුදාහරණ ස්ථානයේ තියෙන රබර් හෝස් එකක්. එතන මේ රබර් හෝස් එක පුළුවන් තරම් හැඩයම් වලට ආසන්න වෙන විදිහට අල්ලමින් තමයි කොන්ක්‍රීටය තැම්පත් කිරීම කරන්නේ. ඒතකොට ඊළඟ පියවර වෙන්නේ කොන්ක්‍රීටේ තැම්පත් කිරීම. ඒතකොට මේ ප්‍රවාහනයේදී අපි විශේෂම අවධානය යොමු කරන්න ඕනේ කොන්ක්‍රීටයක සවිවීම ආරම්භ වෙන්න ඉස්සෙල්ලා කොන්ක්‍රීටය අවශ්‍ය ස්ථානයට තැම්පත් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රවාහනය කරන මාධ්‍ය ජල රෝධී වෙන්න ඕනේ. එතකොට මේ කොන්ක්‍රීටය මේ යම්කිසි ප්‍රවාහන මාධ්‍යයක් තුලින් අරන් යද්දී එහි තියෙන ජලය ඉවත් වෙන්නත් බෑ. ඒකට අලුතින් ජලය එකතු වෙන්නත් බෑ. ඒ වගේම කොන්ක්‍රීටය රැගෙන යද්දී කොන්ක්‍රීටය වැඩි කැළතීමට ලක් වෙලා විසංගමනයක් වෙන්නත් බෑ කොන්ක්‍රීට් ප්‍රවාහනය කරද්දී. අපි බැලුවොත් එහෙම තැම්පත් කිරීමේ අදාළව අපි කතා කළොත් කොන්ක්‍රීටයක් තැම්පත් කරද්දී වැදගත්ම කාරණේ තමයි කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ සිට මිනිත්තු 35ක කාලයක් ගත වෙන්නට ඉස්සෙල්ලා කොන්ක්‍රීටය හැඩය මත තැම්පත් කරන්න ඕනේ. එතන මේ කොන්ක්‍රීට් එක ආරම්භක සවිවීමේ කාලය තමයි මිනිත්තු 35ක් කියලා කියන්නේ. එතකොට මිනිත්තු 35ක ආරම්භක සවිවීමේ කාලය අවසන් වෙන්න ඉස්සෙල්ලා ආරම්භක සවිවීමේ කාලය ඉක්ුත් වෙන්න ඉස්සෙල්ලා අපි කොන්ක්‍රීටයක් තැම්පත් කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම කොන්ක්‍රීටයක් ආරම්භක සවිවීමේ කාලය මිනිත්තු 35යි. එතකොට මේ මිනිත්තු 35ක කාලයට ඉස්සෙල්ලා අපි කොන්ක්‍රීටයක් තැම්පත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කොන්ක්‍රීටයක ස්ථීර සවිවීමේ කාලය මිනිත්තු පැය 24ක් වෙනවා. ඒ කියන්නේ දවසක කාලයකට නැත්නම් පැය 24කට පස්සේ තමයි කොන්ක්‍රීටයක් ස්ථිරව සවිවීම පටන් ගන්න. ඒ වගේම හැඩයම් වල ශක්තිමත්භාවය අපි කොන්ක්‍රීටයක් තැම්පත් කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මැරගැන්නුම් කම්බිවල සේවා නලවල නිවැරදිව යොදලා තියෙනවද කියන එක අපි පරීක්ෂා කරන්න ඕනේ කොන්ක්‍රීට් එකක් හැඩයම් මත තැම්පත් කරන්න ඉස්සෙල්ලා. මොකද කොන්ක්‍රීටය යෙදුවට පස්සේ අපිට සේවා නල සඳහා අවශ්‍ය නල එලීම් වගේ කටයුතු නැවත කරන්න බෑ. මැරගැන්නුම් කම්බි නිසි පරිදි යොදලා තියෙනවද, ඒවා නිසි පරිදි ගැට ගහලා තියෙනවද, ඒ කාරණා පිළිබඳව අධීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කොන්ක්‍රීට් තැම්පත් කරද්දී. ඒතර සයිට් එක සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එකක් තැම්පත් කරද්දී සයිට් එකේ කොන්ට්‍රැක්ටර් ඉංජිනේරට අමතරව කන්සල්ටන්ට් කෙනෙක් භාවිතා කරනවා නම් නැත්නම් උපදේශකයෙක් භාවිතා කරනවා නම්
අයිතිකරු විසින් මේ උපදේශකයා සහ අයිතිකරු ගොඩක් වෙලාවට මේ සයිට් එකේ රැඳී ඉන්නවා කොන්ක්‍රීට් එක කරද්දී. මොකද මේ නිසි පරිදි මේ කොන්ක්‍රීටය සිදු කරනවාද කියන එක බලන්න. ඒතර ඒ සඳහා නියමිත පරීක්ෂාවන් තියෙනවා. එතකොට සමහර කොන්ට්‍රැක්ට්ස් වලදී අපි මේ කොන්ක්‍රීටය සකස් කරන්න ඉස්සෙල්ලා කොන්ක්‍රීටය සකස් කරද්දී අපි ස්ට්‍රෙන්ත් එක සම්බන්ධයෙන් ගණක පරීක්ෂාවක් එහෙම නැත්නම් ස්ලම් ටෙස්ට් එකක් අවශ්‍ය නම් ඒ බව දන්නලා තියෙනවා. එතකොට ඒට අදාළව ඒ පරීක්ෂණත් සිදු කරගත යුතුයි. සිදු කළ යුතුයි කොන්ට්‍රැක්ටර් විසින් කොන්ක්‍රීට් එකක් දමද්දී. ඒ වගේම කොන්ක්‍රීට් ප්‍රවාහනයේදී සහ තැන්පත් කිරීමේදී විසංගමනයක් සිදු නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒතර දරුවෙකුත් දැන් ප්‍රශ්නයක් එවලා තිබ්බ chat එකට විසංගමනය කියන්නේ මොකක්ද කියලා. මම විසංගමනය තාම පැහැදිලි කරේ නැත්නම් අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් විසංගමනය කියන එක පැහැදිලි කරන නිසා. ඒතර විසංගමනයක් කියලා කියන්නේ පුතේ කොන්ක්‍රීට් ප්‍රවාහනයේදී සහ තැන්පත් කිරීමේදී මිශ්‍රණයේ රළු සමාහාරකය සහ සියුම් සමාහාරකය වෙන්වීම තමයි අපි විසංගමනය කියලා හඳුන්වන්නේ. ඒතර විශේෂයෙන්ම කොන්ක්‍රීටයක් අර තාච්චි මගින් ඉහළට යොමු කරද්දී අතින් අතට පාස් කරද්දී මේකේ කොන්ක්‍රීටය ගැස්සෙනවා. එතකොට ඒ ගැස්සෙනවත් එක්කම රළුගල් කොන්ක්‍රීටයේ පහළටත් වැලි සහිත කොටස ඉහළටත් ගමන් කරනවා. එහෙම වෙන්වීම අපි හඳුන්වනවා විසංගමනය කියලා. එහෙම විසංගමනයක් වෙලා තිබ්බොත් අපි කොන්ක්‍රීටය තැම්පත් කරන්න ඉස්සෙල්ලා ඒ ස්ථානයේදී නැවත මිශ්‍ර කිරීමක් කරන්න ඕනේ. ඒතර ඔයාලා දැකලා ඇති තාච්චි වලින් කොන්ක්‍රීට් මේ ප්‍රවාහනය කළාම අවසානයේ ඉන්න එක්කෙනා ඒ තාච්චිය නැවත වට කීපයක් කරකවලා මිශ්‍ර කිරීමකට ලක් කළා තමයි කොන්ක්‍රීටය තැම්පත් කිරීම කරන්නේ. ඒ වගේම අපි පම්ප් කාර් එකක් වගේ එකකින් කොන්ක්‍රීටය හැඩයම තුළට පතිත කරද්දී වුණත් මීටරයකට වඩා ඉහළ උසක ඉඳලා හැඩයම තුළට එකවර කොන්ක්‍රීටය ඇතෑරීම සිදු කරන්න හොඳ නැහැ. එතකොට ඔයාලට කලින් රූපරාමයේ පේනවා මේ තියෙන පම්ප් කාර් එක අර මම කතා කරපු රබර් නලය. එතකොට මේ නලය සහ මේ හැඩයම අතර පරතරය මීටරයකට වඩා අඩු උසක් තියෙන විදිහට තියාගෙන තමයි අපි කොන්ක්‍රීටය පතිත කිරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ මේ ගුරුත්වයේ යටතේ කොන්ක්‍රීටය වැටෙද්දි රළු සමාහාරකය සහ සියුම් සමාහාරකය වෙන් වෙන්න පුළුවන්. එහෙම වෙන්න උනොත් එහෙම කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක නැත්නම් ශක්තිය අඩු වෙනවා. එතකොට මේ රළු සමාහාරක හා සියුම් සමාහාරක වෙන්වීමෙන් වැළැක්වීම තමයි විසංගමනය කියලා හඳුන්වන්නේ. ඊළඟ පියවර තමයි සුසංහස්නය කිරීම. සුසංහස්නය කිරීම අපට අතින් හෝ යාන්ත්‍රික කම්පකයක් ආධාරයෙන් කරන්න පුළුවන්. ඒතර සුසංහස්නය කිරීමේදී කරන්නේ කොන්ක්‍රීටය හැඩය මත තැම්පත් කළාට පස්සේ ඒ කොන්ක්‍රීටයේ ඇතුලේ තියෙන්න පුළුවන් සියුම් වායු බුබුලු සහ ජල බුබුලු තියෙන්න පුළුවන්. මේ සියුම් බුබුලු සහ ජල බුබුලු ඉවත් කිරීම සඳහා තමයි අපි මේ සුසංහස්නය කිරීම කරන්නේ. එතකොට මේ සුසංහස්නය කිරීමත් අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් අතින් සුසංහස්නය කරන්න. නමුත් වඩා යෝග්‍ය ක්‍රමය වෙන්නේ යාන්ත්‍රික කම්පකයක් භාවිතා කරලා සුසංහස්නය කිරීම. එතකොට සුසංහස්නය කිරීම අපි යාන්ත්‍රික කම්පකයක් භාවිතා කිරීම ඉතාමත්ම සුදුසුයි. අතින් සුසංහස්නය කරනවා නම් අපි ඒ සඳහා මිලිමීටර් 16 කම්බි කූරක් භාවිතා කරනවා. ගොඩක් වෙලාවට පරීක්ෂණ සාම්පල් අර මම කිව්වේ කියුබික් ටෙස්ට් එකක් කරද්දී නැත්නම් ස්ලම් ටෙස්ට් එකක් කරද්දී බැහුම් පරීක්ෂාවක්, ගණක පරීක්ෂාවක් කරද්දී ඒකට අදාළ මිශ්‍රණ සුසංහස්නය කිරීම සඳහා අපිට මේ වගේ රොඩ් එකක් මිලිමීටර් 16 විශ්කම්භය තියෙන කම්බි කූරක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ලොකු කොන්ක්‍රීටයකදී අපිට ඒ සඳහා මේ වගේ තාප්ප මෝලක් භාවිතා කරන්න පුළුවන්. අර ඔබ දැකලා තියෙන ඇලි කෑල්ලකට අපි ලීමිටක් ගහලා තමයි තැලීම කරන්නේ. ඒකට ඒ වගේ තාප්ප මෝලක් භාවිතා කරන්න පුළුවන් අතින් කරද්දී ටිකක් ලොකු ස්ලැබ් එකක් වගේ තැනක. නමුත් වඩා හොඳයි පෝකර් යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට යාන්ත්‍රික සුසංහස්නය කිරීම සඳහා අභ්‍යන්තර කම්පක, පෘෂ්ඨීය කම්පක, බාහිර කම්පක සහ කම්පක මේසය භාවිතා කරන්න පුළුවන්. ඒතර කම්පක මේසයත් අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ පුතේ ලැබ් එකකදී කොන්ක්‍රීට් පරීක්ෂාවට ලක් කරද්දී විශේෂිත සාම්පල සකස් කරද්දී තමයි අපි කම්පක මේසයක් ආධාරයෙන් කොන්ක්‍රීට් සුසංහස්නය කරන්නේ. නමුත් සයිට් වලදී අපි අභ්‍යන්තර කම්පකයේ විදිහට පෝකර් භාවිතා කරනවා. පෘෂ්ඨීය කම්පක විදිහට surface vibrators භාවිතා කරනවා. රූපේ දකින්න ඇති වල පාරවල් වල රෝලර්ස් මගින් අපි කම්පැක්ට් කරනවා කියලා මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. ඒ වගේ පෘෂ්ඨීය කම්පක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බාහිර කම්පක කියන ඒවා හැඩයමටම තමයි සම්බන්ධ වෙන්නේ. ඒකෙදි හැඩයම තමයි දෙදරීමකට ලක් කරන්නේ සුසංහස්නය කිරීම සඳහා. ඒතර කොහොම වුණත් සුසංහස්නය කරද්දී හැඩයම් විස්ථාපනයක් සිදු නොවන පරිදි සුසංහස්නය කරන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණයේ ඉක්මවා සුසංහස්නය කිරීමත් සුදුසු වෙන්නේ නැහැ. මොකද ප්‍රමාණයේ ඉක්මවා අපි සුසංහස්නය කළොත් එහෙම කොන්ක්‍රීටයේ තියෙන රළු සමාහාරකයේ සහ සියුම් සමාහාරකයේ නැවතත් වෙන් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම කොන්ක්‍රීට් එකේ විසංගමනයක් වෙලා ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා සුසංහස්නයත් ප්‍රමාණවත් පරිදි කරන්න ඕනේ. එතකොට ප්‍රමාණයට වඩා අඩුවෙන් සුසංහස්නය වුණොත් එහෙම වෙන්නේ මීවදාකාර කුටීර ඇති වෙන්න පුළුවන්. ඔව් දැන් ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතෙක්
කම්පනය නිසා කොන්ක්‍රීට් එකේ ශක්තිය වැඩි වෙනවද කියලා. ඇත්තටම කොන්ක්‍රීට් එකේ ශක්තිය වැඩි කිරීම සඳහා තමයි මේ සුසංහස්නය කරන්නේ. නැත්නම් සුසංහස්නය කළේ නැත්නම් මොකද වෙන්නේ? මේ සුසංහස්නය කළේ නැත්නම් කොන්ක්‍රීට් ඇතුලේ වාබුබුලු තියෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා මේක ඇතුලේ කොන්ක්‍රීට් තියෙන කියලා. නමුත් කොන්ක්‍රීට් වල ඝනත්වය නෙමෙයි තියෙන්නේ. ඒක ඇතුලේ වාසිදුරු තියෙන නිසා කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හැබැයි මේ ප්‍රමාණය ඉක්මවල කළා විසංගමණය ඇති වෙලා කොන්ක්‍රීට් එකේ ශක්තිය ඉවත් වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රමාණවත් විදියට කරන්න ඕනේ සුසංහස්නය. ඒතර දැන් මේ වගේ ස්ලැබ් එකක් අපි ෆෝක එකකින් පෘෂ්ඨ කම්පකයකින් කම්පණය කරද්දී මේ වගේ හැම කොටසක්ම ඒකාකාරව සුසංහසනය වෙන විදිහට ළඟින් සුසංහසනය කරන්න ඕනේ. මේවා ලැබ් වෙන විදිහට සුසංහසනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සෑම ස්ථානයක්ම හොඳින් සුසංහසනය වෙන විදිහට අපි සුසංහසනය කිරීම කරන්න ඕනේ. ඒතර මේක හරියට සුසංහසනය වුනේ නැත්නම් හැඩයම් ගැලෙව්වහම අපට මීවදාකාර සිදුරු දකින්න ලැබෙනවා සමහර අවස්ථාවලදී. මොකද අර හැඩයේ කෙළවරටම මේ කොන්ක්‍රීට් ගමන් කරන්නේ නැතුව හනිකොන්ස් එහෙම නැත්නම් මීවදාකාර සිදුරු අපිට දක්නට ලැබෙනවා නිසි ආකාරව සුසංහසනය කළේ නැත්නම්. ඒ වගේම අපි සුසංහසනය කළා අර වාබිපුළු ඉවත් කළේ නැත්නම් කොන්ක්‍රීටය තුල තියෙන ඒ නිසාත් අපිට කොන්ක්‍රීටේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්. එමෙන්ම අපාරගම්‍ය කොන්ක්‍රීට් ස්තරයක් ලබා ගැනීමටත් හැඩයම මතට මනාව කොන්ක්‍රීට් ගමන් කිරීමෙන් සුමට පෘෂ්ඨයක් ලබා ගැනීමටත් සුසංහසනය වැදගත්. අර මේ රූපසරණේ පේන්නේ පුතේ අර හනිකොන්ස් ඇති වෙලා තියෙන ආකාරය. ඒතර ගොඩක් වෙලාවට මේ සයිට් එක හැඩයම් ගලවන්නේ කවුරුත් නැති වෙලාවට. මොකද මේ වගේ හනිකොන්ස් තිබ්බොත් එහෙම අපිට කොන්ක්‍රීට් එකක් රිජෙක්ට් කරන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ වගේ හනිකොන්ස් තිබ්බොත් එයාලා කරන්නේ මේක සිමෙන්ති කොළපු දාලා ටක් ගාලා වහලා දානවා. නමුත් ඒක සුදුසු ක්‍රමයක් නෙමෙයි. වඩා හොඳ විදිය තමයි කොන්ක්‍රීටය මනාව සුසංහසනය කළා මේ වගේ හනිකොන්ස් ඇති වෙන්නේ නැති විදිහට කොන්ක්‍රීටය සුසංහසනය කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. එතකොට මෙතන සඳහන් කරලා තියෙනවා මේ මීවදාකාරයේ හිඩස් දකින්න ලැබෙනවා කියලා. එතකොට මේ කොන්ක්‍රීට් එකේ ඝනත්වය අඩු වෙලා කොන්ක්‍රීට් එක දුර්වල වෙනවා. ඒ වගේම ප්‍රමාණය ඉක්මවල සුසංහසනය කළොත් සමාහාරක වෙන් වෙලා එහෙම නැත්නම් විසංගමණය වෙලා කොන්ක්‍රීට් එක දුර්වල වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කළොත් එහෙම මිහි කිරීම එහෙම නැත්නම් පදම් කිරීම ගැන. කොන්ක්‍රීටයක් පදම් කිරීම මගින් බාහිර සාධක මත කොන්ක්‍රීටයේ අභ්‍යන්තර පිපිරීම ඇතිවීම වළක්වා ළමින් කොන්ක්‍රීටයකට උපරිම ශක්තියක් ලබා දීම කරනවා. ඒ වගේම මේ කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක ඇති වෙන්න වැදගත්ම දෙයක් තමයි මේ පදම් කිරීම කියන කාරණය. ඒතර මේ පදම් කිරීම කියන එක ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ නැහැ කොන්ක්‍රීට් එක. නමුත් ඉතා වැදගත් කොන්ක්‍රීට් එක පදම් කිරීම. මොකද කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක 40%ක් විතර අඩු වෙනවා පදම් කිරීම නිසි පරිදි කළේ නැත්තම්. පදම් කිරීම නිශ්චිතව කළේ නිවැරදිව කළේ නැත්තම්. ඒතර මේ පදම් කිරීම මගින් කියලා අපි කරන්නේ ඇත්තටම කොන්ක්‍රීට් එකට අපි යොදලා තියෙන ජලය කොන්ක්‍රීට් පෘෂ්ඨය මතින් වාෂ්ප වෙලා ඉවත් වීම වළක්වන එක තමයි මේ පදම් කිරීමේදී කරන්නේ. විශේෂයෙන්ම ආසියාතික රටවලදී. එතකොට මේ ආසියාතික රටවලදී අපි කරන්නේ කොන්ක්‍රීටයේ අර පරිසර උෂ්ණත්වය වැඩි නිසා අපි කොන්ක්‍රීටය තැම්පත් කරලා පැය 24ක් ගත වුණාට පස්සේ ඉඳලා අපි මේ කොන්ක්‍රීටය හොඳින් ජලයෙන් තෙත් කරනවා. ඒ සඳහා අපි තෙත ගෝණි අතුරන්න පුළුවන්. ඒතර ඔයාලා දැකලා තියෙන අනුරාධපුරයේ පැත්තේ යනකොට ඔයාලා පාලම් බෝපු කොන්ක්‍රීට් කළාම ඒක මත අර වෙල් වල තියෙන මඩ අතුරලා පොඩි ජලාශයක් වගේ හදලා ඒක මත ජල තලයක් හදලා තියෙනවා. අර කොන්ක්‍රීට් එකේ තියෙන ජලය වාෂ්ප වෙන එක වළක්වලා අර බාහිරින් දාලා තියෙන ජලය තමයි වාෂ්ප වෙන්න ඉඩ දෙන්නේ. ඒ වගේම තෙත පිදුරු, තෙත දහයිය, තෙත වැලි වගේ දේවල් කොන්ක්‍රීටේ මත අතුරන්න පුළුවන් අපට මේ කොන්ක්‍රීටයේ තියෙන ජලය වාෂ්ප වෙලා ඉවතට යන එක වළක්වන්න. ඇයි එහෙම කරන්නේ? මොකද කොන්ක්‍රීට් එකේ තියෙන ජලය අපි දැන් මෙහෙම කොන්ක්‍රීට් කොන්ක්‍රීට් තට්ටුවක් ගත්තොත් මේ කොන්ක්‍රීට් තට්ටුවේ මේ හරියේ තියෙන ජලය තියෙනනේ කොන්ක්‍රීට් එක ඇතුලේ මේ ජල අංශු අපි පදම් කළේ නැත්තම් මොකද කරන්නේ? සූර්ය තාපය නිසා මේ ජල අංශු මේක දිගේ ඉහළට ඇවිල්ලා මෙතනින් වාෂ්ප වෙලා ඉවත් වෙනවා. එතකොට මෙහෙම වාෂ්ප වෙලා ඉවත් වුනහම මේ කුඩා ජල අංශුව ගමන් කරපු මේ පාරේ කුඩා කේශික සිදුරක් ඇති වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන අංශු ගොඩාක් මේ විදිහට ඉහළට ඇවිල්ලා වාෂ්ප වුණොත් එහේ මොකද වෙන්නේ? කොන්ක්‍රීට් එක ඇතුලේ පොරොසිව් ගතියක් ඇති වෙනවා. නැත්නම් සිදුරු සහිත ගතියක් ඇති වෙනවා. ඒතර මේ කුඩා හැට නොපෙනෙන ප්‍රමාණයේ කේශික සිදුරු තමයි ඇති වෙන්නේ. ඒතර මේ කේශික සිදුරු නිසා ඇත්තටම කොන්ක්‍රීට් එකේ ඝනත්වය අඩු වෙලා කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක 140කින් විතර අඩු කරන්න හේතු වෙනවා. මේ පදම් කිරීම අපි හරියට කළේ නැත්තම්. මේ විදිහට කොන්ක්‍රීටයේ ඇතුලේ තියෙන ජලය ඉවත් වීම වැළැක්වීම සඳහා තමයි මේ අපි කොන්ක්‍රීට් පෘෂ්ඨය තෙත් කිරීම කරන්නේ පදම් කිරීමේදී විශේෂයෙන්ම ආසියාතික රටවලදී. දැන් මම කියවනේ පැය 24ක කාලයකට පස්සේ අපි පදම් කරන්න කියලා. නමුත් ඔය මුහුද ආශ්‍රිතව වෙරළ ආශ්‍රිතව අපි ඉදිකිරීම කරද්දී ඒ හරියේ සූර්ය තාපය ගොඩක් වැඩි නිසා කොන්ක්‍රීටය තැම්පත් කරලා පැය 3ක් 4ක් යද්දිම කොන්ක්‍රීට් එක වේලෙන්න බලනවා. එතකොට මේ වේලිච්ච වෙලේ ඉඳලා මේ සංසිද්ධිය ඇති වෙන නිසා ඒ වගේ ස්ථානයකදී ඉංජිනේරු උපදෙස් මත පැය 4ක 5ක වෙලේ සිට
ඉඳලා කොන්ක්‍රීට් එක තෙත් කරනවා මේ පදම් කිරීමේ ක්‍රියාවලිය සඳහා. එතකොට කොන්ක්‍රීට් එක මිල තීරණය කරලා මේ පදම් කිරීමට වැය වෙන පිරිවැය ගැනත් අපි අවධානය යොමු කරන්නම ඕනේ සහ ඒක ඉතාමත්ම සැලකිල්ලෙන් කරන්න ඕනේ කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක තියාගන්න. ඒ වගේම මේ ජලය ඉවත් වුණාම තව දෙයක් වෙනවා මේ ඇතුලේ තියෙන කොන්ක්‍රීට් වල සජලීකරණය සිදු වෙන. සිමෙන්ති වල සජලීකරණ ප්‍රතික්‍රියාවට අවශ්‍ය ජලයත් අඩු වෙන නිසා කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක තව පැත්තකින් අඩු වෙන්න පුළුවන්. එකක් තමයි මේ කේශික සිදුරු නිසා ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. අනිත් එක අර කොන්ක්‍රීට් ඇතුලේ තිබ්බ කොන්ක්‍රීට් අංශු සම්පූර්ණයෙන් සිමෙන්ති අංශු සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා අර ජෙලිය සකස් කිරීමට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත් නොවීම නිසා අර බන්ධනයට දායක නොවුණු සිමෙන්ති කුඩු මේ කොන්ක්‍රීට් එක ඇතුලේ තියෙන්නත් පුළුවන් අර ප්‍රතික්‍රියාවට ප්‍රමාණවත් ජලය නොලැබීම නිසා. ඒ නිසා ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන් වැඩිපුරම වෙන දේ තමයි මේ කේශික සිදුරු නිසා කොන්ක්‍රීටේ ශක්තිය අඩු වීම තමයි පදම් කිරීම අපි හරියට කළේ නැත්නම් වෙන්නේ. එතකොට කොන්ක්‍රීට් පදම් කිරීමේ මූලධර්මය වන්නේ කොන්ක්‍රීටයේ ඇති ජලය බාහිර පරිසර සාධක මත ඉවත් වී යාම වළක්වා වාෂ්ප වී යාමට බාහිරින් ජල තලයක් යෙදීම. ඒ සඳහා අපිට විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි ජල පොකුණු නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තෙත ගෝණි අතුරන්න පුළුවන්. ගොඩක් වෙලාවට කණු වල කොන්ක්‍රීට් කුළුණු වලදී අපි තෙත ගෝණි ඇතිරීම බහුලව කරනවා. ඒ වගේම තෙත් 10 ලී කුඩු වැලි වගේ දේවල් අතුරනවා. ඒ වගේම ජල තලයක් මේකට හදනවා අපි වටේ මැටි වලින් පොඩි ගැට්ටක් වගේ එකක් හදලා ඒක ඇතුලේ අපි ජලය පුරවලා තියෙනවා. ඒ නැත්නම් නිරන්තරයෙන් ස්ප්‍රින්කලර්ස් දාලා වතුර ඉහෙන්න සලස්වන්න පුළුවන් මේ පෘෂ්ඨය මතට. ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් අපිට මේක පදම් කිරීම කරන්න ඕනේ. සාමාන්‍ය කොන්ක්‍රීට් ව්‍යුහයක් දින 7ත් 14ත් අතර කාලයක් පදම් කිරීම සෑහෙනවා. නමුත් ප්‍රමාණයෙන් විශාල වැරගැන්වුම් බහුල කොන්ක්‍රීට් තට්ටුවක් නම් ඒක දින 21ත් 28ත් අතර කාලයක් දක්වාම සැලකිල්ලෙන් පදම් කිරීම කරන්න ඕනේ. කොට කොන්ක්‍රීට් එක සකස් කිරීමේ මූලික පියවර ටික මෙතනින් අවසන් වෙනවා. නමුත් දැන් මම කිව්වා පදම් කරද්දී අපි ජලය යොදනවා කියලා. නමුත් යුරෝපා රටවල ඔකේ අනිත් පැත්ත වෙන්නේ මොකද එහි උෂ්ණත්වය අඩු නිසා කොන්ක්‍රීටයට යොදපු ජලය අයිස් බවට පත් වෙලා කොන්ක්‍රීටය ඇතුලේ තැම්පත් වෙන්න පුළුවන්. ඒ වුණත් කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. ඒකට ඒ රටවලදී පදම් කිරීම කියලා කරන්නේ කොන්ක්‍රීට් පෘෂ්ඨය මතට හීටර්ස් අයි කරලා කොන්ක්‍රීටය රත් කිරීම තමයි අපි පදම් කිරීම කියලා ගොඩක් වෙලාවට යුරෝපා රටවලදී සහ සීත දේශගුණයක් සහිත දැඩි සීත කාලගුණයක් තියෙන පැතිවලදී කොන්ක්‍රීට් පදම් කිරීම කරන්නේ. නමුත් අපේ රටවලදී පදම් කිරීම කරන්නේ කොහොමද කියලා අහුවොත්, පාලක විභාගයේදී පදම් කිරීම කරන්නේ කොහොමද කියලා අහුවොත් අපි කියන්න ඕනේ ජලය දීමෙන් තමයි පදම් කිරීම කරන්නේ කියලා. එතකොට මේ පදම් කිරීම අවසානයේ අපිට හැඩයම් ගැලවීම කරනවා. එතකොට සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් කණුවක හැඩයම් පැය 24ක කාලයකට පස්සේ ගලවලා ඒ වටා තෙත ගෝණි අතුරලා අපිට පදම් කිරීම ආරම්භ කරන්න පුළුවන්. නමුත් කොලම් එක යටපැත්තේ තියෙන හැඩයම දින 14ක් දින 21 සාමාන්‍යයෙන් දින 21 කාලයක් තියෙන්න අරින්න ඕනේ. ඒ වගේම ස්ලැබ් එකේ යට අතලුව අවම වශයෙන් දවස් 14ක්වත් තියෙන්න ඕනේ. කොන්ක්‍රීටය ටිකක් විශාල ප්‍රමාණයක කොන්ක්‍රීටයක් නම් දින 21ක් දක්වා තියෙන්න ඕනේ. ඒ වගේම කොන්ක්‍රීට් බීම්ස් වල දෙපැත්තේ ලෑලි, ඒ කියන්නේ දැන් කොන්ක්‍රීට් බීම් එකක් තමම හරස් කඩක් ඇඳුනොත් මේක තමයි යට ලෑල්ල. මේ යට ලෑල්ල ගලවන්න සාමාන්‍යයෙන් දවස් 21ක් තියන්න ඕනේ. 21ක් හෝ 28ක් තියන්න ඕනේ. ඒ වගේ මේ පැත්තේ ගහලා තියෙන ලෑලි අපිට පුළුවන් ඕන නම් දින 3කට 7කට දින 7කට පස්සේ ඉවත් කරන්න පුළුවන්. 7කුත් අවශ්‍ය නැහැ. දින 3කට 4කට පස්සේ උනත් ඉවත් කරන්න පුළුවන් පැත්තේ තියෙන ලෑලි. ඒ වගේම ස්ලැබ් එකේ යටට දාලා තියෙන සපෝට්ස් අවම වශයෙන් දින 14ක් තියෙන්න ඕනේ. 14ත් 21ත් අතර කාලයක් අපි තියෙන්න අරින්න ඕනේ හැඩයම් ගැලවීම සඳහා. එතකොට සාමාන්‍ය අපි ගෙදරක හැඩයම් ගැලවීම සම්පූර්ණ හැඩයම් ගැලවීම දවස් 14න් අපි සිදු කරනවා. ගෙදරක ස්ලැබ් එකක් දැම්මම සාමාන්‍ය මොකද ලොකු භාරයන් යෙදෙන තැනක් නොවන නිසා. සාමාන්‍යයෙන් අර දරුවෙක් අහලා තියෙනවා කොයි වගේ උෂ්ණත්වයක් තියෙන්න ඕනේද කියලා කොන්ක්‍රීට් එකක් හීට් කරන්න. සාමාන්‍ය හීට් කරද්දී අපි ජලයේ මිදෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවක් නිසා සාමාන්‍ය සෙල්සියස් අංශක 4ට අඩු වගයක් ගන්න අවස්ථාවලදී අපි හීට් කිරීම කරනවා. සෙල්සියස් 4ට අඩු වගයක් ගන්න අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් හීට් කිරීම කරනවා කොන්ක්‍රීට් එක. නැත්නම් අර කොන්ක්‍රීට් ඇතුලේ තියෙන ජලය වාෂ්ප වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම මයිනස් යනවා. ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වෙනවා නම් අනිවාර්යයෙන්ම හීට් කිරීම කරන්නම ඕනේ. මොකද ඒකට හේතුව දැන් අපි කොන්ක්‍රීටයක් මිශ්‍ර කිරීමේදී ඇත්තටම තාපදායක ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ පුතේ. එතකොට කොන්ක්‍රීටයේ මගිනුත් යම්කිසි තාපයක් පරිසරයට නිකුත් කරනවා. එතකොට මේ තාපයක් තියෙන නිසා තමයි අපි සෙල්සියස් අංශක බිඳුවක් වෙනකන් ලොකු ගැටලුවක් නැහැ. නමුත් සෙල්සියස් අංශක 4න් වගේ අපි පටන් ගන්නවා හීට් කරන්න. මම හිතනවා මේ ප්‍රශ්නට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. එතකොට අද අපි පාඩමෙන් පුතේ කතා කළේ මූලික වශයෙන්
සම්මත මිශ්‍රණ අනුපාත මොනවද කියලා කතා කළා. අපි කිව්වා මිශ්‍රණ අනුපාත ගත්තාම ඒවා බාරමිතිකව මිශ්‍ර කරනවා කියලා කතා කළා. ඒ වගේම පරිමාමිතිකව මිශ්‍ර කරනවා කියලා කිව්වා. ඒතර පරිමාමිතිකව තමයි අපි ගෘහස්තව කොන්ක්‍රීට් හදද්දී බහුලව භාවිත කරන මේ පරිමාමිතික ක්‍රමය. නමුත් වඩා වැදගත් නිර්මාණවලදී අපි බාරමිතික මිශ්‍රණ ක්‍රම භාවිත කරනවා. එතකොට ග්‍රේඩ් 15 කොන්ක්‍රීට් එකක් එහෙම නැත්නම් M15 කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ දින 28කට පස්සේ ලබා ගන්නා ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 15කට වඩා වැඩි අගයක් ගන්න කොන්ක්‍රීට් තමයි M15 කියලා කියන්නේ. 1ට 3ට 6 කියන මිශ්‍රණය, 1ට 2ට 4 මිශ්‍රණය ග්‍රේඩ් 20 කියලා කියන්නේ. ඒව ඔබ හොඳින් මතක තියාගන්න ඕන කරුණු. ඒ වගේම ග්‍රේඩ් 25 කියලා කියන්නේ 1ට 1.5ට 3 කියන මිශ්‍රණය. ඒ වගේම 1ට 1ට 2 කියන මිශ්‍රණය තමයි ග්‍රේඩ් 30 කියන්නේ. ඔබ අහලා නැතුව ඇති සමහර ලාවට M100 කියලා කොන්ක්‍රීටුත් තියෙනවා. හරි. ඒකට M100 කොන්ක්‍රීට් කියලා කියන්නේ විශේෂිත ඉදිකිරීම වලදී භාවිත කරන කොන්ක්‍රීට් එකක්. ඒතකොට මේකේ ස්ට්‍රෙන්ත් එක ගන්නවා දවස් 28කට පස්සේ වර්ග මිලිමීටර නිව්ටන් 100ක්. ඒතර මේ වගේ ස්ට්‍රෙන්ත් එකක් ගන්න කොන්ක්‍රීට් එකක් අපිට සාමාන්‍ය පර්පස් වල සාමාන්‍ය ද්‍රව්‍ය භාවිත කරලා හදන්න බෑ. ඒකට ඒ සඳහා ගන්න මෙටීරියල් අපි ලැබ් එකක ඩිසයින් කරලා ඒ අනුව තමයි අපි මිශ්‍ර කරන්නේ. ඒ වගේම මේකට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරනවා මේ ස්ට්‍රෙන්ත් එක ගන්න. ඒ විදිහට තමයි මේ ග්‍රේඩ් 100 වගේ කොන්ක්‍රීට් නිර්මාණය කරන්නේ. ඒ වගේ කොන්ක්‍රීට් හදන්නත් පුළුවන්. ඒකට සමහරවිට මේවා මිශ්‍ර කරන්නේ අයිස් මිශ්‍රිත ජලයෙන් තමයි මිශ්‍ර කරන්නේ. ඒකට ඒ වගේ විශේෂිත උපක්‍රම භාවිත කරලා තමයි මේ වගේ ස්ට්‍රෙන්ත් එකකට යන්නේ. සාමාන්‍ය මට්ටමින් අපිට මේ වගේ ස්ට්‍රෙන්ත් එකක් සාමාන්‍ය අමුද්‍රව්‍ය භාවිත කරලා කොන්ක්‍රීට් මිශ්‍රණ මගින් ලබා ගන්න පුළුවන් පරිමාමිතිකව හෝ බාරමිතිකව මිශ්‍ර කිරීම මගින්. එතකොට කොන්ක්‍රීට් සකස් කිරීමේ මූලික පියවර 6ක් කියලා මම මෙතන සඳහන් කරලා තියෙනවා. සමහර පොත්වල මේක 5ක් කියලා දෙනවා. මොකද ප්‍රවාහනය සහ තැම්පත් කිරීම එකට දාලා. එතකොට ඒක කොහොම තිබ්බත් බඩි ගැනීම, මිශ්‍ර කිරීම, ප්‍රවාහනය සහ තැම්පත් කිරීම, සුසංහස්නය සහ පදම් කිරීම කියන කාරණා 5 තමයි ප්‍රධාන වශයෙන් කොන්ක්‍රීට් සකස් කිරීමේ මූලික පියවර වෙන්නේ. ඒතර මේ පියවරවලදී භාවිතා වන වැදගත් වන සැලකිලිමත් යුතු කරුණු ඔබ මතක තියාගත යුතුයි. ඒ වගේම මේ එක් එක් වර්ගවලදී අපි අවධානය යොමු කරන්නත් ඕනේ මේ එක් එක් කාර්යයන් අපි කොහොමද කරන්නේ කියලා. ඒ වගේම කොන්ක්‍රීට් එක ආරම්භක සවිීමේ කාලය කියන්නේ මිනිත්තු 35යි. කොන්ක්‍රීට් එක ස්ථිර සවිීමේ කාලය පැය 24ක් බවත් ඔබ මතක තියාගන්න. විසංගමනය කියලා කියන්නේ කොන්ක්‍රීට් ප්‍රවාහනයේදී හෝ තැම්පත් කිරීමේදී රළු සමාහාරකය සහ සියුම් සමාහාරකය වෙන්වීම. කොන්ක්‍රීට් සඳහා වැරගැන්වීම් යොදන ආකාරය පිළිබඳව අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. එතෙක් ඔබට ආයුබෝවන් සුබ සතියක් වේවා.